iPod කරලා පිළිගන්නවද අපේ YouTube channel එකට Inside Cinema විදිහින් සියලුම දෙනා. අද අපි පළවෙනි මෙගා එපිසෝඩ් එක අරන් ඇවිල්ලා තියෙනවා. TV series 10කින් තියෙන review එකක් විතර තමයි අද අපි පළවෙනි මෙගා එපිසෝඩ් එක අරන් ඇවිල්ලා තියෙන්නේ. අපේ comment section එකේ ගොඩක් request තිබුණා. fantasy type එකේ එතකොට මේ war, crime, thriller, mystery, horror මේ වගේ categories ගොඩක් කට්ටිය request කරලා තිබුණා අපිට ඒ type එකේ තියෙන සුපිරිම TV series ඔය කට්ටිය ඉල්ලලා තිබුණා. ඉතින් මේ හැම කැටගරි එකක්ම අහුවෙන විදිහට අපි අද අපේ ලිස්ට් එකට ඇඩ් කරගත්තා සුපිරිම TV series 10ක්. මේ TV series 10ට අමතරව තව අපි බෝනස් TV series එකකුත් අද වීඩියෝ එකේ අවසානට ඔයාලට රෙකමන්ඩ් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. වීඩියෝ එක ඉවරකම බලන්න. එතකොට ඔයා කැමතිම ටයිප් එකෙන් තියෙන සුපිරිම TV series එකක් ඔයාගේ watch list එකට ඇඩ් කරගන්න පුළුවන් වෙයි. තාමත් අපි Inside Cinema YouTube channel එක subscribe කරලා නැත්නම් පහතින් අතපට බටන් එක දැම්ම subscribe කරලා තියාගන්න අපේ channel එක. එහෙනම් යම් අපේ මෙගා එපිසෝඩ් එක පැත්තට. එහෙනම් එන්න සිනමාවේ හොමුසන අපේ සවාරියට මේ Inside Cinema. අද අපි රෙකමන්ඩ් කරන්න හදන මේ TV series 10 අපි rank කරලා නැහැ. කියන්නේ number 1 series එක මෙන්න මේක, number 10 series එක මෙන්න මේක කියලා අපි එහෙම TV series compare කරලා නැහැ. එහෙනම් බලමු අද අපි රෙකමන්ඩ් කරන්න හදන මේ සුපිරිම TV series 10න් පළවෙනි series එක මොකක්ද කියලා. අද අපි රෙකමන්ඩ් කරන පළවෙනි series එක fantasy horror type එකක් සුපිරිම series එක. මේ series එකේ නම Lock and Key. 2020 තමයි release වෙලා තියෙන්නේ. season 2යි IMDb 7.4ක් අරගෙන තියෙනවා. Netflix තරහා තමයි release වෙලා තියෙන්නේ. එහෙනම් බලමු මේ series එකේ කතාව මොකක්ද කියලා. තාත්තගේ මරණයෙන් පස්සේ අම්මයි ළමයි තුන්දෙනා යනවා මේ තාත්තට පරම්පරාවෙන් උරුම වෙච්ච පරණ ගෙදර පදිංචි. ඉතින් මේ ගෙදර පදිංචිට ගියාට පස්සේ තමයි මේ කතාවේ හොඳම හරිය ආරම්භ වෙන්නේ. මේ කට්ටිය මේ ගෙදරට ගියාට පස්සේ අමුතු අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ ගෙදර තියෙන රහස් යතුරු වගේ. ඉතින් මේ රහස් යතුරු වල උරුමකාරයොන්ට මේ යතුරු රහසින් කතා කරනවා. ඉතින් මේ ශබ්දය ඔස්සේ ගිහින් තමයි ඒ යතුරු හොයාගන්න වෙන්නේ. ඉතින් මේ යතුරු වලින් ගොඩක් මායා වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකේ ඕනම තැනකට යන්න පුළුවන්. ඒ කියන්නේ තවත් කෙනෙක්ගේ විදිහට හැඩ ගැහෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි තවත් කෙනෙක්ගේ මයින්ඩ් එකට ඇතුල් වෙලා බලන්න පුළුවන්. එයා හිතන්නේ මොනවද, කල්පනා කරන්නේ මොනවද කියලා. මෙන්න මේ වගේ ගොඩක් මායා වැඩ මේ රහස් යතුරු හරහා කරන්න පුළුවන්. ඉතින් fantasy horror type එකෙන් ආපු මේ සුපිරිම series එක ඔයාලා බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න කියලා අපි රෙකමන්ඩ් කරනවා. අපි රෙකමන්ඩ් කරන ඊළඟ සීරීස් එක ඕ මිලිටරි ඇක්ෂන් ටයිප් එකෙන් ආපු සුපිරිම සීරීස් එක. මේ සීරීස් එකේ නම The Pacific. 2010 තමයි රිලීස් වුනේ. සීසන් 1යි එපිසෝඩ් 10යි. IMDb 8.3ක් අරගෙන තියෙනවා. ඒ වගේම HBO හරහා තමයි රිලීස් වෙලා තියෙන්නේ. අනිත් විශේෂම කාර්යය තමයි මේක සත්‍ය කතාව පාදක කරගෙන හදපු සුපිරිම සීරීස් එකක්. එහෙනම් බලමු මේකේ කතාව මොකක්ද කියලා. දෙවන ලෝක යුද්ධ කාලේ මැරීන් බටයන් විසින් සිදු කරපු සුපිරිම මිෂන් ගැන තමයි මේකේ සම්පූර්ණ කතාව පාදක වෙලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මේ පළවෙනි එපිසෝඩ් එකේම තියෙනවා මේ මැරීන් බටයන් සිදු කරපු ගෝඩ කැනල් කියන සුපිරිම මිෂන් එක ගැන. ගෝඩ කැනල් කියන්නේ දූපතක්. මේ දූපත මේ වෙද්දි ජපාන්ු විසින් ආක්‍රමණය කරලා තියෙන්නේ. ජපාන්ු මේ දූපතේ හදලා තියෙනවා ගුවන් තොටුපළක්. ඒ කට්ටියගේ ටාගට් එක වෙන්නේ ඒ හරහා යන ඇමරිකාවට සප්ලයි අරන් යන නැව් වලට පහර දෙන එක. ඉතින් මේක තේරුම් ගත්ත ඇමරිකානු හමුදාව නේවි එකේ සපෝට් එකත් එක්කම මැරීන් බලකායක් මේ දූපතට බස්සනවා. ඒත් එක්කම ජපාන්ු ඇටැක් කරනවා ඇමරිකානු නාවික හමුදාවට. ඉතින් නාවික හමුදාවට සිද්ධ වෙනවා මැරීන් බට තමයි දූපතට බස්සපු මැරීන් බටයන් එහෙම්ම තනි කරලා විවෘත මුහුද පැත්තට පසුබහින්න. ඉතින් මැරීන් බටයන්ගේ ගොඩක් සප්ලයි තියෙන්නේ මේ නාවික හමුදාව ළඟ. උදාහරණ විදියට මෙයාලගේ උණ්ඩ, එතකොට මෙඩිකල් වගේ කියන්නේ වෛද්‍ය පහසුකම් වගේ ගොඩක් දේවල් මේ නාවික හමුදාව ළඟ තමයි තියෙන්නේ. ඉතින් නාවික හමුදාවේ සපෝට් එක නැතුව මේ මැරීන් බලකාය ජපාන්නුන්ට ඇටැක් කරන්නේ කොහොමද? ඇටැක් කරලා දිනන්න පුළුවන් වේද? මේ දූපත ආපහු ඔයාලගේ යටතට ගන්න පුළුවන් වේද? ඉතින් මේ ගැන තමයි මේකේ පළවෙනි එපිසෝඩ් එක යන්නේ. ඉතින් ඔයාලා බලලා ඇති බෝ ටයිප් එකෙන් ආපු සුපිරිම සීරීස් එකක් තමයි Band of Brothers. ඉතින් මේ සීරීස් එක හදපු අයම තමයි මේ සීරීස් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේකේ මේ එපිසෝඩ් 10ට විතරක් සම්පූර්ණ වියදම ගිහින් තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 200ක්. ඉතින් හිතා ගන්න පුළුවන් නේද මේ සීරීස් එක මොනතරම් සුපිරිම සීරීස් එකක්ද කියලා. ඉතින් war military action type එකට කැමති කෙනෙක් නම් ඔයා මේ සීරීස් එක අනිවාර්යෙන් බලන්න කියලා අපි රෙකමන්ඩ් කරනවා. අපි රෙකමන්ඩ් කරන ඊළඟ සීරීස් එක තනිකරම survival type එකෙන් ඇවිත් තියෙන සුපිරිම සීරීස් එක. සීරීස් එකේ නම The 100. 2014 තමයි රිලීස් වෙලා තියෙන්නේ. සීසන් 7ක් ඇවිල්ලා තියෙනවා. IMDb 7.6. ඒ වගේම CW channel එක හරහා තමයි රිලීස් වෙලා තියෙන්නේ. මේ සීරීස් එක නම් ගොඩක් දෙනෙක් මේකට බලලත් ඇති. ඒත් නොබලපු කෙනෙක්ට අපි මේ විදිහට පොඩි අයිඩියා එකක් දෙන්න සීරීස් එකේ කතාව ගැන. න්‍යෂ්ටික යුද්ධයෙන් සම්පූර්ණ පෘථිවියේ මිනිස් වාසය නුසුදුසු
තැනක් බවට පත් වෙනවා. ඉතින් මේ යුද්ධෙන් පණ බේරගත්ත පිරිසක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තමයි මේකට ජීවත් වෙන්නේ. ඉතින් මේ කට්ටිය මේ විදිහට අවුරුදු 97ක් මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජීවත් වෙනවා. මේ අය මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය හඳුන්වන්නේ ආක් මධ්‍යස්ථානය කියලා. ඉතින් මේ ආක් මධ්‍යස්ථානය කියන්නේ දැන් සමාජයක් වගේ. ඒකෙත් වැරදි කරන අය ඉන්නවා. ඒ කට්ටිය සිරකාරයෝ විදිහට වෙනම හිර කරලා තියෙනවා. ඉතින් දැන් අපි කල්ලුත් කිව්වා මේ විදිහට මේ කට්ටිය දැන් අවුරුදු 97ක් මේ ආක් මධ්‍යස්ථානයේ ජීවත් වෙලා තියෙනවා. ඉතින් මේ වෙද්දි ඒ කට්ටියගේ ඔක්සිජන් වගේම ආහාර හිඟ වෙමින් තමයි පවතින්නේ. ඉතින් මේ අය මේකට විසඳුමක් ගන්නවා. ඒ විසඳුම තමයි තරුණ සිරකාරයෝ 100ක් පෘථුවියට ගොඩ බස්සන්න තමයි එලා හදන්නේ. ඉතින් මේකෙන් එයාලා බලාපොරොත්තු වෙන දේවල් දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි පෘථුවිය දැන් මිනිස් වාසයට සුදුසු තැනක්ද කියලා චෙක් කරන එක. සහ අනිත් එක තමයි මේ ආක් මධ්‍යස්ථානයේ එකපාරටම සිරකාරයන් කියන්නේ පුද්ගලයන් 100ක් අයින් වෙලා යද්දී ඒ කට්ටියගේ සම්පත් යම්කිසි ඉතුරු වීමක් වෙනවා. ඉතින් ඒක තමයි එයාලා බලාපොරොත්තු වෙන දේවල් දෙක. ඉතින් පළවෙනි එපිසෝඩ් එකේ තියෙන්නේ මේ කට්ටිය පෘථුවියට ගොඩ බාන විදිහ ගැන. ඉතින් මේ කට්ටිය පෘථුවියට ගොඩ බැස්සට පස්සේ මේ සිරකාරයෝ 100 පෘථුවියට ගොඩ බැස්සට පස්සේ ඒ කට්ටියට මොන වගේ තර්ජන වලට මුහුණ දෙන්න වෙයිද? ඒ කට්ටියගෙන් කීයෙන් කී දෙනෙක්ද ඉතුරු වෙන්නේ? මොන වගේ කරදර වලට කට්ටිය මුහුණ දෙන්න වෙයිද? ඉතින් මේ පෘථුවියට ගොඩ බාපු කට්ටිය විතරක් නෙමෙයි දැන් ආක් මධ්‍යස්ථානයත් මේ වෙලෙදි සම්පත් හිඟ වෙමින් යන්නේ. තව මාස කිහිපයකට තමයි ඒ කට්ටියට ඔක්සිජන් සහ ආහාර ද්‍රව්‍ය තියෙන්නේ. ඉතින් ඒ කට්ටියට මොන වගේ ඉරුණමකට මුහුණ පාන්න වෙයිද? ඉතින් තනි කරම සර්වයිවල් ටයිප් එකෙන් ආපු සුපිරිම සීරීස් එකක් තමයි The 100 කියන්නේ. ඉතින් The 100 තාම බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න පටන් ගන්න කියලා අපි රෙකමන්ඩ් කරනවා. අපි රෙකමන්ඩ් කරන ඊළඟ සීරීස් එක ට්‍රිලර් කොමඩි ටයිප් එකෙන් ඇවිත් තියෙන හින්දි සීරීස් එක. මේ සීරීස් එකේ නම The Family Man. 2019 තමයි රිලීස් වෙලා තියෙන්නේ. සීසන් 2යි IMDb 8.8යි. Amazon Prime හරහා තමයි රිලීස් වෙලා තියෙන්නේ. මනෝජ් බජ්පායි තමයි මේකේ ප්‍රධාන චරිතය ප්‍රංගරෙන් දායකත්වය ලබා දීලා තියෙන්නේ. එහෙනම් බලමු මේ සීරීස් එකේ කතාව මොකක්ද කියලා. සිරියාවේ ISIS පුහුණුව ලැබූ දරුණු ත්‍රස්තවාදීන් 3 දෙනෙක් මුදුබඩ මාර්ග වලින් ඉන්දියාවට ඇතුල් වෙනවා. ඉතින් මේ කට්ටිය ඉන්දිය පෙරළ ආරක්ෂකයන්ට හොරෙන් ඇතුල් වුණාට ඉන්දිය රහස් උත්සවයට මේ ගැන ඔත්තුවක් ලැබුණා. අපේ කතා නායකයා ශ්‍රීකාන්ත් තිවාරි. ඉතින් ශ්‍රීකාන්ත් තමයි මේ මිෂන් එක බාරව ඉන්න ඉහළ නිලධාරියා. ඉතින් මේ සීරීස් එක බලන්න පටන් ගන්න කලින් අපිට හිතුණා මේ The Family Man කියලා නමක් දාලා තියෙන්නේ ඇයි කියලා. ඒනට සීරීස් එක බලාගෙන යද්දි තමයි තේරුනේ අපිට ඒකට හේතුව. ශ්‍රීකාන්ත් එයාගේ වයිෆ්ට කියලා නෑ මේ වගේ ඉන්දියානු රහස් ඔත්තු සේවයේ මේ වගේ දරුණු මිෂන් හැන්ඩල් කරන කෙනෙක් කියලා. එයා කියලා තියෙන්නේ එයා මේ ඔෆිස් එකේ වැඩ කරන මේ ලියකියවි එක්ක වැඩ කරන නෝමල් කෙනෙක් කියලා. ඉතින් අපි කලින් කිව්වා මේ දරුණු ත්‍රස්තවාදීන් 3 දෙනෙක් මේ ඉන්දියාවට ඇතුල් වෙනවා. ඉතින් ඒ කට්ටිය ඇතුල් වෙන්නේ මොන වගේ විනාශයක් කරන්නද? මොන වගේ මෙහෙමකටද ඒ කට්ටිය ඇතුල් වෙන්නේ? ඒ ගැන ශ්‍රීකාන්ත්ට දැනගන්න පුළුවන් වෙයිද? ඒක හැන්ඩල් කරගන්න පුළුවන් වෙයිද? ඉතින් ශ්‍රීකාන්ත් එයාගේ වයිෆ්වත් බැලන්ස් කරගෙන මේ මිෂන් එක හැන්ඩල් කරන්නේ කොහොමද කියලා තමයි මේකේ සීසන් 1 එකේ යන්නේ. කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් සුපිරිම සීරීස් එකක් මේක. මේකේ සීසන් 2 තියෙනවා ලංකාව ගැන. සීසන් 2 යන්නේ LTD ත්‍රස්තවාදීන් ගැන කතාවක්. ඉතින් The Family Man මේ සීරීස් එක බලලා නැත්නම් අනිවාර්යෙන් මේ සීරීස් එක බලන්න කියලා අපි රෙකමන්ඩ් කරනවා. අපි රෙකමන්ඩ් කරන ඊළඟ සීරීස් එක ඩ්‍රාමා ක්‍රයිම් මිස්ටරි ටයිප් එකේ වෙලා තියෙන සුපිරිම සීරීස් එකක්. මේ සීරීස් එකේ නම The Mentalist. 2008 තමයි රිලීස් වෙලා තියෙන්නේ. සීසන් 7යි IMDb 8.1යි. CBS හරහා තමයි ටෙලිකාස්ට් වෙලා තියෙන්නේ. සයිමන් බේගර් ප්‍රධාන චරිතය රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. එහෙනම් බලමු මේකේ කතාව මොකක්ද කියලා. පැට්‍රික් ජේන් කියන්නේ FBI එකේ උපදේශකවරයෙක්. මෙයා විතර අවුරුදු 5කට කලින් මනෝමය බලයෙන් එක එක දේවල් කරන්න පුළුවන් කියලා පෙනී හිටපු පොල්කාරයෙක්. මනෝල් ගෙන්නලා කතා කරනවා කියලා මෙයා ලයිව් ටීවී ෂෝ එකක් පව කරලා තියෙනවා මේ අවුරුදු 5කට කලින්. ඒත් ඇත්තටම පැට්‍රික් මේ දේවල් කරන්නේ එයාගෙම තියෙන තියුණු නිරීක්ෂණ හැකියාව. ඉතින් මේ දේවල් ගැන කියද්දි වලට හිතෙනවා ඉතින් මේ ෂර්ලොක් වගේ ටීවී සීරීස් එකක් නේද මේක කියලා. ඔව් ෂර්ලොක් වගේ තමයි. ඒ වුණාට කතාව අතින් සම්පූර්ණයෙන් වෙනස්. ඉතින් ඔන්න දවසක් මේ ලයිව් ටීවී ෂෝ එක වෙලාවේදී මේ ටීවී ෂෝ එක මෙහෙවන කෙනා ඒ නිවේදකයා අහනවා පැට්‍රික්ගෙන් එක ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි ඒ දවස්වල ප්‍රසිද්ධ වෙලා ඉන්න සීරියල් කිලර් කෙනෙක් ඉන්නවා. ඒ සීරියල් කිලර් මේ කට්ටිය හඳුන්වන්නේ රෙඩ් ජෝන් කියන අන්වර්ථ නාමයෙන්. ඉතින් මේ රෙඩ් ජෝන් ගැන තමන්ගේ මතය මොකක්ද කියලා ඒ නිවේදකයා පැට්‍රික්ගෙන් අහනවා. අන්න ඒ වෙලාවේ පැට්‍රික් බොහෝම අවතක්සේරු කරලා පහලට දාලා තමයි මේ රෙඩ් ජෝන් කියන සීරියල් කිලර් ගැන කතා කරන්නේ. ෂෝ එක ඉවර වෙලා පැට්‍රික් ගෙදර යනවා. ගෙදර යද්දී පැට්‍රික් දකිනවා එයාගේ ගෙදර දොර ඇරලා දාලා. ඒ තරම් නෙමෙයි බෙඩ්රූම් එකේ තියෙන දොරේ නෝටිස් එකක් තියෙනවා. ඒ නෝටිස් එක රෙඩ් ජෝන්ගේ. රෙඩ් ජෝන් තමන් ගැන අවතක්සේරු කරලා සහ මේ පහතට දාලා කතා කරපු නිසා ඒකෙන් පරිගන්න නිසා මේ පැට්‍රික්ගේ වයිෆයි දරුවවයි මරලා දාලා.
ඉතින් එතනින් පස්සේ පැට්‍රික්ට තනිකර පිස්සු හැදුනා. මේ එයා කර කර හිටපු බොරු සෝබන වැඩවල ඔක්කොගෙම මෙයා අයින් වෙලා යනවා. ඉතින් පැට්‍රික්ට යම් තරම සිහියක් ආවට පස්සේ අවුරුදු ගාණක් ගියාට පස්සේ පැට්‍රික්ට උමනා වෙනවා තමන්ගේ වයිෆ් සහ දරුවව මරපු මේ දරුණු සීරියල් කිලර්ගේ මේ රෙඩ් ජෝන්ගෙන් පලි ගන්න ඕනේ කියලා. ඉතින් පැට්‍රික් මේ වෙනුවෙන් දෙයක් කරනවා. ඒ දේ තමයි පැට්‍රික් ජොයින් වෙනවා FBI එකේ උපදේශකවරයෙක් විදියට. ඉතින් පැට්‍රික්ගේ ටාගට් එක එයා මේ මිනිමැරුම් කේස් විසඳන අතර එයාගේ මේ දරුණු තීරු නිරීක්ෂණ හැකියාව භාවිතා කරලා මේ කේස් විසඳන අතරතුරේදී රෙඩ් ජෝන් ගැන හොඩුවාවල් හොයලා ඒවා ෆලෝ කරලා රෙඩ් ජෝන් වල්දලා මරණ එක තමයි පැට්‍රික්ගේ ටාගට් එක. ඉතින් මේකේ එපිසෝඩ් එක එක කේස් ගැන විසඳන එක තමයි තියෙන්නේ. පළවෙනි එපිසෝඩ් එකේ එක මිනිමැරුමක්, දෙවෙනි එපිසෝඩ් එකේ වෙනත් ආකාරයේ වෙනත්ම මිනිමැරුමක් විසඳන විදිය තියෙන්නේ. ඉතින් මේකේ යටින් යන කතාව තමයි පැට්‍රික් රෙඩ් ජෝන් මරලා ගන්න ගහන මිෂන් එක. ඉතින් ෂර්ලොක් බලපු කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා මේ The Mentalist TV series එකටත් කැමති වෙයි. ඉතින් The Mentalist බලලා නැත්නම් අදම බලන්න පටන් ගන්න කියලා අපි රෙකමන්ඩ් කරනවා. I think you are psychic. You're just afraid to admit it. අපි රෙකමන්ඩ් කරන ඊළඟ සීරීස් එක 18+ type එකෙන් තියෙන සුපිරිම සීරීස් එක. සීරීස් එකේ නම Euphoria. 2019 තමයි රිලීස් වෙලා තියෙන්නේ. සීසන් 1යි IMDb 8.4. HBO හරහා තමයි රිලීස් වෙලා තියෙන්නේ. මේ සීරීස් එකේ ප්‍රධාන චරිත රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ සෙනටයි. එහෙනම් බලමු මේ සීරීස් එකේ කතාව මොනවා එකක්ද කියලා. මේ සීරීස් එකේ කතානායකව රූ කියන්නේ අවුරුදු 17ක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිලා ඉන්න තරුණ ගෑනු ළමයෙක්. මෙයා වටේ ඉන්න පිරිස යාළුවෝ ඒ වගේම සමාජ වටපිටාව ගැන තමයි මේ සීරීස් එකේ සම්පූර්ණ කතාව අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ TV series එක අනෙක් TV series වගේ ටිකක් රිලැක්ස් එකේ බලන්න අමාරුයි. ටිකක් බලාගෙන යද්දි disturbing ගතියක් එනවා. ඒ කියන්නේ මේකේ කොමඩි නැහැ, තනිකර සීරියස් කතාවක් යන්නේ. violence සහ sexual contents සෑහෙන අන්තර්ගත වෙලා තියෙනවා මේ series එකේ කතාවට. මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ නවීන සමාජය, කියන්නේ මේ modern society එකට ටාගට් කරලා තමයි මේ series එක ගහලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් කාලේ ඉන්න තරුණ ළමයි මේ ලිංගිකත්වය සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණාම වෙන දේවල්. ඒ කට්ටියට මොන වගේ ඵල විපාක වලටද මුහුණ දෙන්න වෙන්නේ, ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වුණා. මන්න ඒ වගේ කතාවක් තමයි මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. සමහර අය කියනවා මේ TV series එක දිගට බලාගෙන යද්දි depression ගතිය පවා එනවා කියලා. ඒ කියන්නේ මේ TV series එක අපේ mind එකට attack කරන්න පුළුවන් powerful TV series එකක්. Sex Education, Elite, 13 Reasons Why වගේ 18+ type එකෙන් ආපු වෙනස්ම කතාවක් මේක. ඉතින් 18+ type එකෙන් ආපු මේ සුපිරිම series එක ඔයාලා බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න කියලා අපි recommend කරනවා. අපි රෙකමන්ඩ් කරන ඊළඟ සීරීස් එක මිස්ට්‍රි සර්වයිවල් ටයිප් එකේ තියෙන සුපිරිම සීරීස් එකක්. සීරීස් එකේ නම Lost. 2004 තමයි රිලීස් වෙලා තියෙන්නේ. සීසන් 6යි IMDb 8.3ක් අරගෙන තියෙනවා. ABC network එක හරහා තමයි රිලීස් වෙලා තියෙන්නේ. එහෙනම් බලමු මේ සීරීස් එකේ කතාව මොනවා එකක්ද කියලා. දකුණු ශාන්තිකර මුහුද රෝඩින් පියාසර කරන 815 මගී ගුවන් යානයේ හදිස්සියේ මැතිවෙච්ච සංවේදන දෝෂයන් නිසා ගුවන් යානයේ මධ්‍යස්ථානයක තියෙන සම්බන්ධතාවය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඉතින් මේ ඊට පස්සේ මේ ගුවන් යානය කඩාගෙන වැටෙනවා. කාටවත් හොයාගන්න බැරි උෂ්ණ කලාපීය දූපතකට තමයි මේ යානය කඩාගෙන වැටෙන්නේ. ඉතින් මේ ඇක්සිඩන්ට් එකේ මේ දූපතට කඩාගෙන වැටුණු එකෙන් මේ ගුවන් යානයේ හිටපු 47 දෙනෙක් ජීවිතේ බේර ගන්න සමත් වෙනවා. මේ කට්ටිය කඩාගෙන වැටුණු මේ දූපතේ එක එක අභිරහස් තියෙනවා. තනිකරම গুপ্ত දූපතක් මේක. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ පණ බේරගත්ත මිනිසුන් අතරත් එක එක විවිධාකාර මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ කට්ටිය එකට එකතු වෙලා මේ දූපතේ තියෙන අභිරහස් හොයාගන්නේ කොහොමද? ඒවට ෆේස් කරන්නේ කොහොමද? එන්නේ ඒ වගේ කතාවක් තමයි මේ සීරීස් එක සම්පූර්ණයෙන් අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ සීරීස් එක දිගට බලාගෙන යන්න පුළුවන් සුපිරි ටීවී සීරීස් එකක්. මේ සීරීස් එක බලාගෙන යද්දි ඔයාලටත් හිතෙයි ඔයාලත් මේ 815 මගේ ගුවන් යානයේ ඇවිල්ලා මේ දූපතට කඩාගෙන වැටිලා ජීවිතේ බේරගත්තේ කෙනෙක් කියලා. ඒ තරම් ටච් වෙනවා අපිට මේ ටීවී සීරීස් එක. ඉතින් මේ සීරීස් එකේ 6 වෙනි සීසන් එකේ අවසාන එපිසෝඩ් එකෙන් තමයි ඔයාලට තේරෙන්නේ මේකේ සම්පූර්ණ සීසන් 6ක් පුරාවට දීපු කතාව මොකද්ද කියලා. මේකේ එන්ඩ් එක ගැනත් එක එක අර්ථකථන දීලා තියෙනවා. ඉතින් මේ Lost TV series එක බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න කියලා අපි රෙකමන්ඩ් කරනවා. අපි රෙකමන්ඩ් කරන ඊළඟ සීරීස් එක ඇක්ෂන් ස්ලෑෂර් ටයිප් එකේ තියෙන සුපිරිම සීරීස් එක. මේ සීරීස් එකේ නම C. 2019 තමයි රිලීස් වුනේ. සීසන් 2යි. IMDb 7.6යි. Apple TV හරහා තමයි රිලීස් වෙලා තියෙන්නේ. ජේසන් මෙමෝවා ප්‍රධාන චරිත රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. සීසන් 2 එකත් මේ ළඟදී රිලීස් වුණා. ඒකෙත් ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා ඩේව් බැනිස්ටර්. මස් කපන්න ඉන්න එකෙක් අම්මලා කීමට නළුවෙක් වුණාම කොයි වගේ අතල්ලක් ගන්නේද? ඒ කතාවෙන් ඔයාලට තේරෙනවා මේ සීරීස් එකේ කතාව මොන වගේ අද කියලා. 21 වෙනි සතවර්ෂයේ දරුණු වෛරසයක් ඇවිල්ලා මුළු ලෝකයේම ජනගහනය මිලියන 2කට අඩු වෙනවා.
ඉතින් මේ බේරෙන මේ වෛරස් එකෙන් බේරෙන කට්ටියගෙත් ඇස් සම්පූර්ණ අන්ධ වෙනවා. ශතවර්ෂ ගණනාවට පස්සේ මේ ඇස් පෙනීම කියන එක මිත්‍යාවක් බවට පත් වෙලා තියෙනවා. කොටින්ම කියනවා මේ වෛරස් එක කලින් හිටපු මිනිස්සුන්ගේ ඇස් පෙනුණා කියලා කියන කෙනෙක් පවා මේ සීරීස් එකේ හැටියට මිත්‍යා දෘෂ්ටියක් බවට තමයි හඳුන්වලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මෙතන දැන් අපි කිව්වොත් ඉස්සර හිටපු මිනිස්සුන්ට මේ පෙනුම වෙනස් කරන්න හැකියාවක් තිබුණා, උඩින් පාවෙලා යන්න වගේ හැකියාවක් තිබුණා කියලා. එහෙම දෙයක් දැන් කිව්වොත් අපි කියන්නේ මොකද්ද? ඒ වගේ දේවල් මිත්‍යා දේවල් නැත්නම් ඒ වගේ දේවල් මිත්‍යා දෘෂ්ටික දේවල් කියලා. ඉතින් මේ වෛරස් එකෙන් ඉතුරු වුණු මිනිස්සුන්ගේ ඇස් පෙනීම නැතිවලා දැන් සෑහෙන කාලයක් ගිහින් නිසා කලින් හිටපු මිනිස්සුන්ගේ ඇස් පෙනුණා කියන එකත් මිත්‍යාවක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් මේ වගේ වාතාවරණයක් තියෙද්දි එක ගමක කාන්තාවකට හම්බෙනවා ළමයි දෙන්නෙක්. මේ ළමයි දෙන්නගේ තියෙන විශේෂත්වය තමයි මේ ළමයි දෙන්නටම ඇස් පේනවා. මේ ළමයි දෙන්නගේ තාත්තාගේ නම ජෙරමෙරල්. ජෙරමෙරල් කියන්නේ ඇස් පේන කෙනෙක්. ඉතින් මේ ළමයි දෙන්නගේ වාරකාරීත්වය දැන් තියෙන්නේ බාබා වාස් කියන රණශූරයට. අපි කලින් කියපු ජේසන් මැමෝ තමයි මේකේ මේ චරිතයට රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ. ඉතින් මේ ඇස් පේන ළමයි දෙන්න පස්සෙන් විච් ෆයින්ඩර් කියන කණ්ඩායම පන්නනවා. විච් ෆයින්ඩර්ස් කියන මේ කණ්ඩායම කරන්නේ මේ මායා කර්ම දේවල් පස්සේ පන්නලා ඒවා විනාශ කරන එක. ඉතින් මේ ඇස් පේන්නේ නැති බාබා වාස්ට මේ ළමයි දෙන්නව ආරක්ෂා කරගන්න පුළුවන් වෙයිද? අපි කලින් කිව්වා මේ ජෙරමෙරල් කියන්නේ ඇස් පේන කෙනෙක් කියලා. ඉතින් අනිත් හැමෝගෙම ඇස් අන්ධ වෙලා ජෙරමෙරල්ට විතරක් කොහොමද මේ පෙනීමක් ලැබුණේ? ඉතින් සීරීස් එක බලාගෙන යද්දි ඔයාලට මේකේ මේ සම්පූර්ණ අයිඩියා ගන්න පුළුවන් වෙයි මේකට හේතුව මොකක්ද කියලා. ඉතින් ඇක්ෂන් ස්ලෑෂර් ටයිප් එකෙන් ආපු සුපිරිම සීරීස් එකක් මේක. මේකේ මේ එක ගෝත්‍ර අතර වෙන ෆයිට් එහෙම සෑහෙන තාත්වික විදිහට දරුණු විදිහට හදලා තියෙනවා. ඉතින් මේ සීරීස් එකේ හොඳම එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නම් 1080 වලින්ම බලන්න කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. C TV සීරීස් එක තාමත් බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න කියලා අපි රෙකමන්ඩ් කරනවා. අපි රෙකමන්ඩ් කරන ඊළඟ සීරීස් එක ටයිම් ට්‍රැවල් ක්‍රයිම් ටයිප් එකෙන් තියෙන කොරියන් සීරීස් එකක්. සීරීස් එකේ නම The Signal. 2016 තමයි රිලීස් කරලා තියෙන්නේ. සීසන් 1යි එපිසෝඩ් 16යි. IMDb 8.6යි. TVN channel එක හරහා තමයි රිලීස් වෙලා තියෙන්නේ. එහෙනම් බලමු කතාව මොකක්ද කියලා. අවුරුදු 15කට කලින් වෙච්ච සිදුවීමක් එක්ක තමයි මේ සීරීස් එක ආරම්භ වෙන්නේ. හේ යෝන් කියන්නේ ප්‍රාථමික පාසල් ශිෂ්‍යෙක්. මෙයා අනිත් ළමයිගෙන් දුරස් වෙලා තනියම ඉන්න කැමති ළමයෙක්. ඉතින් මේ මෙයාගේ පාසලේම ගෑනු ළමෙක් හදිස්සියෙම පැහැර ගන්නවා. මේ පැහැර ගැනීම දකින එකම පුද්ගලයා මේ හේයෝ. ඉතින් මෙයා මේ පිළිබඳව පොලිසියට දැනුවත් කරනවා. ඒත් පොලිසිය මෙයා කියන දේවල් කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. ඉතින් මේ පොලිසියට මේ අපරාධකාරය අල්ලගන්න බැරි වෙන නිසා මේක කෝල්ඩ් කේස් එකක්. එහෙම නැත්නම් නොවිසඳුණු අපරාධ නඩුවක් විතර ඉතුරු වෙනවා. වර්තමානයේ වෙද්දි හේයොන් කියන්නේ පොලිස් නිලධාරියෙක්. ඒත් අදටත් අර අතුරුදහන් වුණ අර පැහැරගත්ත ගෑනු ළමයා ගැන කිසිම හොඩුවාවක් හොයාගන්න බැහැ. ඉතින් ඒ ගෑනු ළමයාගේ අම්මා අදටත් බලාගෙන ඉන්නවා. වර්තමානයේ වෙද්දි පෙන්වනවා මේක අදටත් ඒ ගෑනු ළමයාගේ අම්මා බලාගෙන ඉන්නවා සාධාරණයක් ඉෂ්ට වෙනකන් තමන්ගේ දරුවා හම්බ වෙනකන්. ඉතින් අපි කලිනුත් කිව්වා මේක මේ ටයිම් ට්‍රැවල් ක්‍රයිම් ටයිප් එකෙන් ආපු සුපිරිම සීරීස් එකක් කියලා. ඔන්න මේකේ මේන් පොයින්ට් එක තමයි හේයොන්ට හම්බෙනවා මේ කුණු ගොඩක තිබිලා වෝකි ටෝකි එකක්. ඒ වෝකි ටෝකි එක හරහා කතා කරනවා තවත් පොලිස් නිලධාරියෙක් හේයොන්ට. ඉතින් ටික දවසක් මෙහෙම කතා කරගෙන ඉද්දී හේයොන්ට තේරෙනවා මේ වෝකි ටෝකි එකේ බැටරියක්වත් නැහැ කියලා. ඉතින් එහෙනම් කොහොමද මේ වෝකි ටෝකි කරා කෙනෙක් කතා කරන්නේ? අනිත් විශේෂම දේ තමයි මම කියවනේ මේ වෝකි ටෝකි කරා පොලිස් නිලධාරියෙක් කතා කරනවා හේයොන්ට කියලා. ඒ පොලිස් නිලධාරියා කතා කරන්නේ අතීතේ ඉඳන්. අතීතේ ඉඳන් තමයි වර්තමානයේ ඉන්න හේයොන්ට ඒ පොලිස් නිලධාරියා කතා කරන්නේ. ඉතින් ඔතනින් පස්සේ තමයි මේකේ කතාවේ හොඳම හරිය පටන් ගන්නෙ. ඉතින් ඒ අතීතේ ඉඳන් කතා කරන ඒ පොලිස් නිලධාරියා හේයොන්ට මොන වගේ දේවල් කියයිද? ඒ ඔස්සේ මොන වගේ දේවල් කරයිද? අපි කිව්වා මේක අර අතුරුදහන් වුණු ගෑනු ළමයා ගැන කිසිම හොඩුවක් හොයාගන්න බැරි වෙලා කියලා. ඉතින් ඒ කේස් එක කොහොම විසඳෙයිද? ඉතින් ටයිම් ට්‍රැවල් කියවල මේක මේ කාලය හරහා යෑමක් නෙමෙයි තියෙන්නේ. කාලය හරහා එන ඇමතුමක් ගැන තමයි මේකේ සීරීස් එකේ කතාව යන්නේ. ඉතින් ඔන්න අපි TV series අපේ රෙකමන්ඩ් කරන TV series list එකට හින්දි TV series එකක් ඇඩ් කරා. ඒ වගේම ඔන්න කොරියන් TV series එකකුත් ඇඩ් කරා. ඇත්තටම මෙහෙම කරේ නැත්තම් ලොකු අඩුවක් ඒක. ඉතින් මේ The Signal TV series එක තාම ඔයාලා බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න කියලා අපි රෙකමන්ඩ් කරනවා. 과거에서 무전이 온다면 어떨 것 같아요? සයින්ස් ෆික්ෂන් හොරර් ටයිප් එකෙන් ගෙනත් තියෙන සුපිරිම සීරීස් එකක් තමයි අපි ඊළඟ රෙකමන්ඩ් කරන්නේ. සීරීස් එකේ නම Stranger Things. 2016 තමයි රිලීස් වෙලා තියෙන්නේ. සීසන් 3යි. IMDb 8.7යි. Netflix හරහා තමයි රිලීස් වෙලා තියෙන්නේ. එහෙනම් බලමු මේ සීරීස් එකේ කතාව මොන වගේද කියලා. නාගරික නොවන පිටිසර ගමක සිදුවීමකින් තමයි මේ සීරීස් එකේ කතාව ආරම්භ වෙන්නේ. ළමයි ටික සෙල්ලම් කරගෙන ඉඳලා එයාලා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ හැම ළමයෙක්ටම කරදරයකින් තොරව ගෙදර යා ගන්න බැරි වෙනවා.
එතන හිටපු එක ළමයෙක් හිටි හැටියෙම අතුරුදහන් වෙනවා. ඒ ළමයාගේ නම විල් බයස්. ඉතින් හැමෝම හිතන්නේ මේ විල් බයස් කියන ළමයා මේ සාමාන්‍ය විදිහට අතුරුදහන් වෙලා කියලා. ඉතින් මේ අතුරුදහන් වුණු ළමයා ගැන කිසිම හොඩුවාවක්වත් හොයාගන්න වෙන්නේ නැහැ. ඔය අතර මේ ටවුන් එකෙන් එක තැනකින් මතුවෙනවා අමුතුම ළමයෙක්. තවත් වෙන ළමයෙක් මතුවෙනවා. ඉතින් ඒ ළමයා කවුද? අර අතුරුදහන් වුණු ළමයාට මොකක්ද උනේ? ඉතින් උතනින් පස්සේ තමයි මේකේ සීරීස් එකේ කතාව පටන් ගන්නෙ. සෑහෙන අద్భుත අමුතු අභිරහස් දේවල් එක දිගට වෙන්න පටන් ගන්නවා මේ සීරීස් එකේ කතාවේ. ඉතින් Stranger Things ගොඩක් අය බලලා ඇති සමහරට මේ වෙද්දි. ඉතින් Stranger Things තාමත් බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න පටන් ගන්න කියලා අපි රෙකමන්ඩ් කරනවා. ඔන්න එහෙනම් අපි TV series 10ක රිවිව් එකක් අරගෙන ආවා. අපි වලට වීඩියෝ එකේ මුලින්ම කිව්වා බෝනස් එකක් විතර තව සීරීස් එකක් රිවිව් කරනවා කියලා. ඒ සීරීස් එකේ නම තමයි Black Mirror. ඇන්තොලොජි සයන්ස් ෆික්ෂන් ටයිප් එකෙන් තමයි මේ සීරීස් එක ඇවිල්ලා තියෙන්නේ. 2011 තමයි රිලීස් වුනේ. සීසන් 5යි. IMDb 8.8ක් අරගෙන තියෙනවා. Channel 4 network එකේ හරහාම රිලීස් වෙලා තියෙන්නේ. අපි හැමෝම දන්නවා විද්‍යාව කියන දේ දවසින් දවස දියුණු වෙනවා. අපිට ඉස්සරහට ජීවත් වෙන්න වෙන්නේ නවීන තාක්ෂණික දේවල් එක්ක. ඉතින් මේ විද්‍යාව නිසා මිනිස්සුන්ට යහපතට කොතරම් බලපෑම් කරත් මිනිසාගේ අයහපතට මේ දේවල් බලපෑම් ඇති කරනවා. ඒ කියන්නේ මේ නවීන තාක්ෂණික දේවල් නිසා මිනිස්සුන්ට කොයිතරම් ප්‍රශ්න කරදර ඇති වේද? කොයි වගේ දරුණු දේවල් වලට මුහුණ පාන සිද්ධ වේද? අන්න ඒ වගේ දේවල් තමයි මේ සීරීස් එකේ සම්පූර්ණ අන්තර්ගත වෙලා තියෙන්නේ. අපි කලින් කිව්වා මේ සීරීස් එක ඇන්තොලොජි ටයිප් එකේ සීරීස් එකක් කියලා. ඒ කියන්නේ මේකේ එපිසෝඩ් අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒ කියන්නේ මේකේ පළවෙනි එපිසෝඩ් එකේ වෙනම කතාවක්, දෙවෙනි එපිසෝඩ් එකේ වෙනම නවීන පිරිසක්, එතන වෙනම කතාවක්. ඒ කියන්නේ මෙතන මේ සීරීස් එකේ එපිසෝඩ් අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. කැමති කෙනෙක් ඉන්නවනම් මේකේ කැමති සීසන් එකකින් කැමති එපිසෝඩ් එකක් ඩවුන්ලෝඩ් කරලා බලුවට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සීරීස් එකේ දෙවෙනි සීසන් එකේ ආවා සුපිරි එපිසෝඩ් එකක් වයිට් බෙයර් කියලා. මම ඒකේ කතාව ගැන ඔයාලට පොඩි අයිඩියක් දෙන්න. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මේ සීරීස් එකේ කතාව මොන වගේ එකක්ද කියලා. ඒකෙදි වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ගෑනු කෙනෙක් ඉන්නවා ගෙදරට ගැට ගහලා දාලා. ඒ ගෑනු කෙනාට සිහිය නැහැ. ටික වෙලාවක් යද්දි මේ ගෑනු කෙනාට සිහිය එනවා. ඉතින් මේ ගෑනු කෙනා යාව බැඳලා දාලා තිබ්බේ වගේ ලෙහිලා ගැට ඒ කියන්නේ ලෙහාගෙන ඒ ගෙදරින් එළියට යනවා. එළියට ගියාට පස්සේ මේ ගෑනු කෙනාට තේරෙන්න පටන් ගන්නවා ඒ ගෑනු කෙනාට කිසිම දෙයක් මතක නැහැ. අඩුම තරමේ තමන්ගේ නමවත් මතක නැහැ. මේ ගෑනු කෙනා එළියට යද්දි දකින්නවා පාරවල් වල, ගෙවල් වල, කඩවල වල මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් මේ ගෑනු කෙනා ඒ අය ළඟට ගිහින් උදව් ඉල්ලුවත් කිසිම මිනිසෙක් මේ ගෑනු කෙනාට උදව් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගෑනු කෙනා එක්ක අඩුම තරමේ අර මිනිස්සු වචනයක්වත් කතා කරන්නේ නැහැ. අනිත් විශේෂ දේ තමයි මේ මිනිස්සු හැම එක්කෙනාම තමන්ගේ ෆෝන් එකෙන් අර ගෑනු කෙනාව වීඩියෝ කරනවා. ඉතින් මේ වගේ දේවල් අපිට සමීපයි නේද? දැනටමත් මේ දේවල් සිද්ධ වෙනව නේද? ඒ කියන්නේ ඉස්සර මිනිස්සෙක්ට කරදරයක්, ඇක්සිඩන්ට් එකක් හරි වුණාම වටේ පිටේ ඉන්න මිනිස්සු උදව් කරනවා. ඒත් දැන් මිනිස්සෙක් ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙන්න වැටලා හිටියත් මිනිස්සු උදව් කරන්නේ නැහැනේ. ඒවා එක්ක ෆොටෝ ගන්නවා, වීඩියෝ කරනවා, ඒවා සෝෂල් මීඩියා වලට දාලා එතනින් ලැබෙන දේවල් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ වගේ නවීන තාක්ෂණයත් එක්ක ඉස්සරහට යද්දි මිනිස්සුන්ට මේ මිනිස්සු මොනතරම් තිරිසන් జాතියක් බවට පත් වෙයිද කියන කාරණය තමයි මේක හැම එපිසෝඩ් එකකින්ම කවර් කරලා තියෙන්නේ. ඉතින් කාටත් හිතෙන්න පුළුවන් මේක මේ අපේ මේ බෝනස් TV සීරීස් එකක් විදිහට මේක විශේෂ කරන්න තරම් හේතුවක් තියෙනවද? මේක වෙනසක් තියෙනවද? මේක වැදගත්ද? අනිවාර්යෙන් ඔව්. මේක වෙන TV සීරීස් වල දකින්න ලැබෙන්නේ නැති සුපිරිම ස්ටෝරියක් තියෙන, සුපිරිම තේමාවක් අරන් ගහපු සුපිරිම සීරීස් එකක් මේක. ඉතින් Black Mirror මේ TV සීරීස් එක බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න කියලා අපි රෙකමන්ඩ් කරනවා. ඔන්න එහෙනම් අපි සම්පූර්ණ TV series 10ක් සහ අපේ බෝනස් TV series එකක් විතර සම්පූර්ණ ඔක්කොම TV series 11ක රිවිව් එකක් තමයි අපි අරගෙන ආවේ. ගොඩක් දෙනා රික්වෙස්ට් කරපු කැටගරිස් ඔක්කොම කවර් වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මීට අමතරව තවත් ඔයාලට මොකක් හරි කැටගරි එකකින් ෆිල්ම් හරි සීරීස් හරි ඕන නම් අනිවාර්යෙන් මේ කැටගරිය පහලින් කමෙන්ට් එකක් දාන්න යන්නවද කරන්න එපා. ඔන්න එහෙනම් අදට අපේ එපිසෝඩ් එක ඉවරයි. තාමත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට බටන් එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා notification on කරලා තියාගෙන ඉන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ දාපු ගාම ඔයාලට notification එකක් එනවා. එතකොට අපේ වීඩියෝ එක බලන්න ඔයාලට ලේසි වෙනවා. ඉතින් අද අපේ එපිසෝඩ් එක කොහොමද? ඒක ගැනත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඔව්. අපි මේ කතා කරන ෆිල්ම් සීරීස් එක ගන්න. ඕනම ෆිල්ම් එකක් සීරීස් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ජොයින් වෙන්න අපේ Telegram group එකට. ඒ විතරක් නෙමෙයි අපේ Inside Cinema FB page එකට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. මේ දෙකේම link එක description එකේ දාලා තියෙනවා. එහෙනම් අදට අපි ගිහින් එන්න. ජය වේවා.